ශ්‍රද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන උතුම් ගාථා රත්නයන් දෙකක්. මේ ගාථා රත්නයන් දෙක සඳහන් වෙන්නේ ධම්මපද පාළියේ මල කියන වර්ගයේ. දෙලොවම කිලුටට හේතු වෙන කරුණු කීපයක් මේ ගාථා රත්නයන්ගෙන් සාකච්ඡා කරලා තියෙනවා. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට දායකත්වයේ දරන දායක පින්වත් පිරිස ඉල්ලීමක් කරලා තියෙනවා. යමක කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනාවක් සිදු කරනවා නම් බොහොම කැමැති බව. නමුත් පින්නතුනි, යමක සූත්‍රය සාකච්ඡා කරන්න මේ පැයක පමණ කාලයක් ප්‍රමාණවත් මදි කියලා කල්පනා කරනවා. මොකද පහුගිය දවස්වල සිදු කරපු දේශනාවක පොඩි කොටසක් නිසා සෑහෙන පිරිසක් බොහොම ආందోලනාත්මකව කතා කරලා තිබුණා, චෝදනා කරලා තිබුණා. ඉතින් ඒ නිසා ඒ කරුණු සියල්ලම निराකරණය කරමින්, පැහැදිලි කරමින් යමක සූත්‍රයේ සාකච්ඡා කරනකොට සම්බන්ධ කරගත යුතු ත්‍රිපිටකයේ සඳහන් තවත් සූත්‍ර කීපයකුත් එකතු කරගෙන ඒ සූත්‍රයේ සාකච්ඡා කළොත් ඒ සියලු කාරණාවලට පිළිතුරු සපයමින්ම සැකසංකා निराකරණය කරමින්ම දේශනාව සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරන නිසා යමක සූත්‍රය අද දේශනාවට භාජනය නොකරන්න කල්පනා කළා. නමුත් ඉදිරියේදී ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවෙන් යමක සූත්‍රයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටාම ළඟකම ප්‍රඥා නාලිකාව ඔස්සේත් ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ඒ දේශනාව ඒ විදිහටම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ මලිත්‍යා දුච්චරිතං මච්චේරං දදතෝ මලං මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහන්ත්වාන නිම්මලා හෝත භික්ඛවෝ කියන මේ ගාථා රත්නයන් දෙක. මලිත්‍යා දුච්චරිතං, ස්ත්‍රියට දුසිරිත කිලුටක්. මච්චේරං දදතෝ මලං, දන් දෙන පුද්ගලයාට
මසුරුකම කිලුටක්. මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච. මෙලව පරලොව දෙකටම අකුසල ධර්මය කිලුටක්. මේ තමයි පළවෙනි ගාථාවේ තේරුම. දෙවැනි ගාථාව සඳහන් කළේ තතෝ මලා මල තරං. සියලු මලයන් අතර අපිරිසිදුම මලය මල තරං කියලා සඳහන් කළේ ඒක විශේෂයෙන් තහවුරු කරනවා. අවිජ්ජා පරමං මලං. දරුණුම මලය අවිද්‍යාවයි. ඒතං මලං පහන්තුවාන ආන්ගේ දරුණු මලයක් බවට පත් වුණ අවිද්‍යාව විනාශ කරලා දාලා. නිම්මලා හෝත බික්කෝ නිමලෙක් බවට පත් වෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රතනයක් දේශනා කොට වදාළේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච තරුණ උපාසක මහත්මයෙක් කරමුණු කරගෙන. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා නිතර නිතර අප උපස්ථාන කරලා තමන්ගේ ජීවිතයට බොහෝ කුසල් රැස් කර ගනිමින් ඊටාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු තරුණයෙක් පස්සේ කාලෙක බුද්ධ උපස්ථානයට පැමිණෙන්නේ නැතුව හිටියා. නැවතත් කාලයක් ගියහම මේ තරුණ උපාසක මහත්මයා ආයෙත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න උපස්ථාන කරන්න ධර්ම ශ්‍රවණය කරන්න ආයෙත් පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා පහුගිය කාලේ ආවේ නැත්තේ ඇයි කියලා. ඔහු සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පහුගිය කාලේ විවාහ වුණා. මගේ බිරිඳ අනාචාරයන්ට පුරුදු වෙච්ච කෙනෙක්. ඇයි විවාහයෙන් පස්සෙත් ඒ කාරණාව එහෙම්මම කරගෙන යනවා. නමුත් ඒක මට මහා විලි ලැජ්ජාවක්. මට පවුලේ අයට මූණ දෙන්නත් බෑ. ඇසුරු කරන අයට මූණ දෙන්නත් බෑ. ගමට ප්‍රදේශයට මූණ දෙන්නත් බෑ. ආන්ගේ ලැජ්ජාවෙන් මම ගෙදරටම වෙලා හිටියා. කියන කාරණාව සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ ඔහුට අතීත කතාවක් මතක් කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අතීතයේත් ඔය වාගේම කාරණාවක් තියෙනවා. අතීතයේ බරණැස් නුවර ජීවත් වෙච්ච දිසාපාමොක් ආචාර්යවරයා ළඟ සත්පුරුෂ ඇසුරක් ලැබමින් ආචාර්යවරයාගේ අවවාද අනුශාසනා ගරු කරමින් ශිල්ප ශාස්ත්‍රත් ඉගෙන ගනිමින් ආචාර්යවරයාගේ අප උපස්ථානත් කරමින් කටයුතු කරපු බොහොම යහපත් පුද්ගලයෙක් හිටියා. ඔහුත් එක දවසක් ආචාර්යතුමන්ට වැඳලා ගමට ගෙදරට ගිහිල්ලා එන්න අවසර ඉල්ලගෙන පිටත් වුණා. නමුත් ඔහු නැවත ගුරු ගෙදරට ආවේ නැහැ. හැබැයි ආයේ කාලයක් ගෙවිලා ඔහු ගුරුතුමා හොයාගෙන ආවා. එදා දිසාපාමොක් ආචාර්යවරයාත් ඇහුවා ඇයි මෙච්චර කල් ඒ පහුගිය කාලේ ආවේ නැත්තේ කියලා. ඔහු එදත් සඳහන් කළේ ඔබ කියන කතාවමයි. ආචාර්යතුමනි මම විවාහ වුණා. හැබැයි මගේ බිරිඳ අනාචාරයට පුරුදු වෙච්ච කෙනෙක්. ඉතින් ඇගේ හැසිරීම නිසා මම බොහෝම අපහසුතාවයන්ට පත් වුණා. තාමත් ඒ අපහසුතාවයන්ට පත් වෙමින්ම ඉන්නවා. ඒ නිසා මම එළියට බහැලා කොහෙවත් ගියේ නෑ. කියන කාරණාව ඔහුත් සඳහන් කළා. ආන් එදා දිසාපාමොක් ආචාර්යවරයා ඔහුට අවවාද කළා. විශේෂ අවවාදයක් හැටියට මේ ලෝකේ පොදු වස්තු පිළිබඳව ඔහුට අවබෝධයක් ලබලා දුන්නා. මොනවද පොදු වස්තු? හැමෝටම ਸਰව සාධාරණ පොදු වස්තු. දිසාපාමොක් ආචාර්යවරයා සඳහන් කරනවා මහ පාර, නාන තොටුපොළ, පානාගාරිය, සමිති ශාලාව, සුරාසැල,
මේ තැන් හැමෝටම පොදුයි. මහපාර කාටවත් තහනම් කරන්න බෑනි මහපාර යන්න එපා කියලා. ඒ මහපාර හැමෝටම පොදුයි. කවුරුත් මහපාර යනවා. හැමෝටම සාධාරණයි. නාන තොටුපළත් එහෙමයි. රජවරු මැති ඇමතිවරුත් නානවා. දුප්පත් පෝසත් කුලවත් කුලහීන උගත් නූගත් හැමෝටම නාන තොටුපොළ සාධාරණයි. එතකොට හැමෝටම පොදු සාධාරණ වස්තු. මහපාර නාන තොටුපොළ සුරාසැල. සුරාසැලෙන් ඕනෑම කෙනෙකුට සුරා ගන්න පුළුවන්. මේ අහවල් අයට විතරයි මෙතනින් මත්ද්‍රව්‍ය දෙන්නේ කියලා නීතියක් නැහැ. මුදල් දෙනවා නම් ඕනෑම කෙනෙකුට දෙනවා. රැස්වීම් ශාලාව. ඒකත් හැමෝටම පොදුවේ තමයි තියෙන්නේ. ඕනෑම කෙනෙකුට එතෙන්ට එන්න පුළුවන්. ආන් ඒ වගේ පොදු වස්තු හැමෝටම සරුව සාධාරණ කාරණා ගණනාවක් පැහැදිලි කළා. ආන් ඒ වාගේ තමයි ස්ත්‍රිය. ස්ත්‍රියත් හැමෝටම සාධාරණ පොදු වස්තුවක්. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ අර තරුණයාට මතක් කළා. හැබැයි දේශනා කළා දිසාපාමොක් ආචාර්යවරයා ඒ තරුණයාට එදා එහෙම අවවාද කරලා ඔහු මනාව කරුණු දක්වලා හික්මෙව්වට පස්සේ ඒ තරුණයා ආයේ තමන්ගේ බිරිඳත් එක්ක අඬදබර ඇති කරගත්තේ නැහැ. හැබැයි ඔහුගේ බිරිඳ පස්සේ කාලෙදි කල්පනා කළා ටික දවසක් යනකොට වෙනදා නිතරම මේ කාරණාවල් ගැන කතා කර කර තමන් එක්ක අඬදබර වෙන තමන්ගේ ස්වාමියා දැන් මේ ටික කාලෙක ඉඳලා බොහොම නිහඬයි. ඔහුගේ පාඩුවේ කටයුතු කරගෙන යනවා. මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද කියලා හොයලා බලහම ඇයට දැනගන්න ලැබුණා දිසාපාමොක් ආචාර්යවරයාට තමන් ගැන කියලා ආචාර්යවරයා ඔහුට අවවාද කරලා ඒ අවවාදයේ මත හික්මිච්ච ඔහු දැන් මාත් එක්ක අඬදබර කරන්නේ. ඉතින් ආචාර්යවරයාත් මම ගැන දැනගත්ත කියලා හිතලා ඇය හුඟක් පසුතැවුණා. පසුතැවුණා විතරක් නෙමෙයි තමන්ගේ වැරදි ක්‍රියාවන් ටිකත් අත්හැරියා. බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබලා මේ තරුණයාත් අය බිරිඳත් එක්ක රණ්ඩු සරුවල් කරන්න ගියේ නෑ. හැබැයි ඒ බිරිඳත් කල්පනා කළා ඇයි මගේ ස්වාමියා වෙනදා වාගේ මාත් එක්ක දැන් රණ්ඩු සරුවල් කරන්නේ නැත්තේ? ඇයටත් පස්සේ දැනගන්න ලැබුණා මං ගැන බුදුරජාණන් වහන්සේ දැනගෙන. ඒ බව දැනගත්තට පස්සේ ඇයට ඇති වුණෙත් පුදුම ලැජ්ජාවක්. ඒ නිසා ඇයත් එදාගෙන් පස්සේ තමන්ගේ වැරදි පුරුදු අත්හැරියා. ඉතින් මෙන්න මේ කාරණාව පදනම් කරගෙන තමයි මේ ගාථා රත්නයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මලිත්‍යා දුච්චරිතං. ස්ත්‍රියට දුසිරිත කිලුටක්. සඳහන් කරනවා කුමන ස්ත්‍රියටද දුසිරිත කිලුටක් වෙන්නේ? සිල්වත්, ගුණවත්, හික්මෙන්ඩ වීර්ය වඩන කාන්තාවට දුසිරිත කිලුටක්. හැම කාන්තාවටම දුසිරිත කිලුටක් නෙමෙයි. අපි ඒක මුලින් සඳහන් කළානේ. දුසිරිත කිලුටක් වෙන්නේ සිල්වත් වෙන්න උත්සාහ කරන කාන්තාවකට විතරයි. එතන සිල්වත් කාන්තාවකට දුසිරිත කිලුටක්. නමුත් සිල්වත් වෙන්න උවමනාවක් නැති කාමයෙන් වෙලිච්ච රාගයෙන් බැඳිච්ච රාගයෙන් රත් වෙච්ච මෝහයෙන් මුලා වෙච්ච යම් කාන්තාවක් ඉන්නවද? ඇයට දුසිරිත කිලුටක් නෙමෙයි. ඇය
අනාචාරයට බොහෝම කැමතියි. තමන් දකින අන්‍ය පුරුෂයන් අනාචාරයට පොළඹවා ගන්න ඇය බොහොමක් වෙහෙසෙනවා. ඒ සඳහා ඇය තමන්ගේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා පුදුම විදිහට වෙනස් කරනවා. කතාවෙන්, හිනාවෙන්, ඇඬීමෙන්, ගමනින්, ගායනයෙන් ඇය තමන් ප්‍රිය කරන අය තමන්ගේ වසඟයට ගන්න උත්සාහ කරනවා. මේක සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ස්වභාවය. ඒ ක්‍රමය තුළ ඇය බොහෝ දෙනා වසඟ කරනවා. තමන්ගේ අවශ්‍යතාවය බොහෝ දෙනෙක්ගෙන් සපුරා ගන්නවා. තමනුත් නිරයට පාර හදා ගන්නවා. අනුනුත් නිරයගාමී කරනවා. එවන් කාන්තාවන්ට දුසිරිත කවදාවත් කිලුටක් හැටියට හැඟෙන්නේ නැහැ. ඇය දුසිරිතට ප්‍රියයි. නමුත් දේශනාවේ සඳහන් කරනවා එවන් කාන්තාවක් ජීවත් වෙන නිවස දුගඳ හමනවා කියලා. පිළිකුල් සහගතයි කියලා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. පරදාර පරිග්ගහ. දුසිරිතට කැමති පිරිමි අයත් ඉන්නවා. කාන්තාව විතරක් නෙමෙයි. පිරිමි අයත් ඉන්නවා. දුසිරිතට අනාචාරයට බොහොම කැමතියි. එවන් පුරුෂයන් ජීවත් වෙන නිවසත් දුගඳ හමන නිවසක් කියලා සඳහන් කරලා තියෙන්නේ. දුසිරිතට ඇබ්බැහි වෙච්ච පුරුෂයා තමන්ගේ පවුලේ දියුණුවේ මුල් සිඳලා දාන තැනැත්තෙක් කියලා සඳහන් කරන්නේ. ඇයි හරි හම්බ කරන හැමදේම අන්‍ය කාන්තාවන් උදෙසා වියදම් කරනවා. එවන් වූ කාන්තාවන් මෙවන් පුරුෂයන් මුණ ගැහුණහම ඔවුන්ගෙන් ගන්න තියෙන උපරිමයක් අරගන්නවා. නමුත් කාමයට වසඟ වූ පුරුෂයා තමන්ගේ ඉඩකඩම් යාන වාහන පවා විනාශ කරගෙන හම්බ වෙන පඩියේ වැටුප විනාශ කරගෙන අර කාම වසඟේ නිසා තමන් පිරිහෙනවා ඔහුට තේරෙන්නේ. අඹදරුවෝ බඩගින්නේ. නොඑක් අඩුපාඩු ගෙවල් වල. නමුත් ඔවුන්ට ඒ මුකුත් වැටහෙන්නේ නැහැ. එවන් පුරුෂයන්ද තමන්ගේ පවුලේ දියුණුවේ මුල සිඳිමින් ඔවුන් ජීවත් වෙන නිවසත් දුගඳ හමනවා. විශේෂයෙන් කාන්තාව ජීවත් වෙන නිවස දුර්ගන්ධයි කියලා දේශනා කළා. අකුසලයට බර කාන්තාව. එහෙමනම් මලිත්‍යා දුච්චරිත. දුසිරිතට අකමැති. හික්මෙන්ඩ සංවරයට සීලයට කැමති කාන්තාවට මේ දුසිරිත කිලුටක්. මච්චේරං දදතෝ මල දන් දෙන්න කැමති පුද්ගලයට මසුරුකම කිලුටක්. දන් දෙන්න කැමති කෙනාට කියලා කියහම සඳහන් කළා දෙන්නාට මසුරු බව කිලුටක්. අන්ගේ මසුරු බව නිසා සංගමුක් සැප තමන්ගෙන් ගිලිහෙනවා. සංසාර සැපය තමන්ගෙන් ගිලිහෙනවා. එතකොට මේ සංසාරය කියලා කියන්නේ සැප විඳ විඳ දිගට යන්න තියෙන ගමනක්ද? නෑ පින්නතුනි, මේක වැරදියට තේරුම් ගන්න එපා. සසර සුවපත් කරගන්නයි තියෙන්නේ. සසර කෙරවල කරන්නයි තියෙන්නේ. ඒ සංසාරේ නිමා කරන්න ඕනේ කොහොම හරි. එතකොට මේ මසුරු බව සසර සැපයට බාධාවක් කියලා සඳහන් කළේ පුද්ගලයා යම් දවසක නිවන් දක්නා ಜಾති දක්වා මේ සංසාරෙම ඉපදෙන්නේ.
කවදා හරි දවසක නිවනෙන් නිමෙනතුරු ඔහු යා යුතු ගමනක් තියෙනවා සංසාරي තුල. ආන්ගේ යා යුතු ගමන සතර අපායක වැටි වැටි යන්න කවුරුවත් කැමති නැහැ. සතර අපායෙන් මිදිච්ච සුගතියේ සැරිසරන ජීවිතයකට තමයි කැමති නිවන් දකින්නතුරු. නිවන තමයි ප්‍රාර්ථනාව. ඒ නිවනට යනතුරු ගෙවල් දොරවල් නැතුව, ආහාර පාන නැතුව, වස්ත්‍රාභරණ නැතුව, යාන වාහන නැතුව ඒ සංසාර ගමනේ අසරණ වෙන්න කවුරුවත් කැමති නෑනේ. හැමෝම කැමති හොඳ ගෙයක් තියෙනවට. හොඳට කෑම බීම තියෙනවට. හොඳ ඇඳුම් පැළඳුම් ලබන්න. හොඳ ආභරණ පළඳින්න. හොඳ යාන වාහන තියෙනවට. නිවන් දකින්නතුරු මේ සංසාරේ ඒ දේවල් ලබන්න දානය අවශ්‍යයිනේ. දානය අත්‍යවශ්‍යයි. දානය තමයි ඒ සියල්ලටම හේතු වෙන්නේ. ආන් ඒක නිසා තමයි දේශනා කළේ දස දාන වස්තුව සම්පූර්ණ කරන්න කියලා. මේ දාන වස්තුන් ටික සම්පූර්ණ කරනකොට අපිට සසරට අවශ්‍ය බොහෝ දේවල් සම්පාදනය වෙලයි තියෙන්නේ. දුකක් කරදරයකින් තොරව ඒ දේවල් හරි පහසුවෙන්ම ලැබෙනවා. ඔය ඕන තරම් ඉන්නවා සසර පින් කරපු අය. තමන් උපදිනකොටම කෝටිපති පවුල් වල උපදින්නේ. යාන වාහනද, කෑම බීමද, සුව පහසු සයනාසනද, ගමන් බිමන් යන්න ඉසා සැපදායක වාහන. සසර පින් කරපු අය. හැබැයි පින්නතුනි සංසාරේ පින් කරලා තියෙනවා. මේ ජීවිතේ පින් කරන්නේ නැහැ. බණ අහන්නේ නැහැ. කවුරුවත් Taman එතෙන්ට යොමු කරන්න කෙනෙකුත් නැහැ. අකුසලයේම ඇලිලා, අකුසලයේම ගැලිලා විනාශ වෙලා යනවා. ආන් ඒකට තමයි සත්පුරුෂයෝ අවශ්‍ය වෙන්නේ. සසර පුරා නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂයන්ගේ ඇසුර ප්‍රාර්ථනා කරන්න ඕනේ නිසා. එහෙම නුනොත් පෙර කොච්චර පින් කරලා තිබුණත් සත්පුරුෂයන්ගේ ඇසුරක් නැති මේ ජීවිතය තුළින් සංසාරي අති දීර්ඝ කාලයකට අඳුරු අගාධයකට ආයෙත් ඇද වැටෙනවා. කෙසේ වෙතත් අපි කතා කරන්නේ මසුරු බව ස්වර්ග මෝක්ෂ සම්පත්තියට බාධා කරනවා. මච්චේරං දදතෝ මලං මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච. මලාවේ පාපකා ධම්මා. මොනවද මේ මලාවේ පාපකා ධම්මා? අකුසල ධර්ම, පෞකාර ක්‍රියා අපිව මෙලවත් පරිහානියට පත් කරනවා. මෙලව බොහෝ දේවල් අපට අහිමි කරනවා. අකුසල ධර්ම විසින්. බීමට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් කොච්චර පිරිහෙනවද මේ ලෝක වශයෙන්? මුලින් කතා කරපු විදිහට වැරදි කාම සේවනයට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් කොයිතරම් පිරිහෙනවද මේ ලෝක වශයෙන්? හැම පැත්තෙම පිරිහෙනවා. ආහාර පාන අතින්, සල්ලි මිල මුදල් අතින්, ගෞරව ආදරේ පැත්තෙන්, කීර්ති ප්‍රශංසාවෙන් හැම පැත්තෙම පිරිහිලා යනවා. පරලොවදී නිරයවල් වල ඉපදිලා ප්‍රමාණයක් කරලා දක්වන්න බැරි තරම් අසීමාන්තික දුක්ඛන්දරාවකට මුහුණ පානවා. අවේලාවේ වීති සංචාරය කියන කාරණාව පැහැදිලි කරනකොට ධන විනාශ මුඛයන්ගෙන් එකක්. මෙලව පිරිහිලා පරලොව නිරයවල් වල ගිහිල්ලා නිමක් නැති දුක් විඳලා
අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ඒ දුක විඳ විඳ ඉඳලා එයින් නිදහස් වෙලා പ്രേතාත්මවල ඉපදිලා භයානක දුක් විඳලා තිරිසන් ආත්මවල ඉපදිලා නිමක් නැති තරම් තවත් මහ දුක් කන්දරාවන්ට භාජනය වෙනවා. ඒ සියල්ල ඉවර කරලා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබනකොට පණ්ඩක නපුංසක මේ වාගේ ආත්මවල උපදිනවා. අති දීර්ඝ කාලයක් සමාජය තුල පිළිකුලට භාජනය වෙනවා. ඒ විතරක් නෙමෙයි නොඑක රෝගාබාධ වලට ගොදුරු වෙනවා. මේ තමයි ප්‍රතිඵල. එක කාරණාවක් මේ කතා කළේ. නොඑක් අකුසල් තියෙනවා. අකුසලයේ කොයි විදිහට වුණත් මෙලවයි පරලවයි දෙකේම පරිහානියටපත් කරනවා අකුසලයේ විසින් පුද්ගලයා. ඒක තමයි පළවෙනි ගාථාවෙන් දේශනා කරලා තියෙන්නේ. දෙවෙනි ගාථාවෙන් පින්නතුනි සඳහන් කළා තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං. මලයන් අතර දරුණුම මලය. දැන් අපි මුල් ගාථාවෙත් මලයන් කීපයක් කතා කළා. ස්ත්‍රියට දුසිරිත මලයක්, දන් දෙන කෙනාට මසුරු බව මලයක්. අකුසල් දහම් මෙලව පරලොව දෙකටම මලයක්. ඒ සියලුම මලයන්ට වඩා අවිද්‍යාව පරම මලයක්. තතෝ මලා මල තරං. මලයන් අතර උසස්ම මලයක් අවිද්‍යාව. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? පින්නතේ සඳහන් කළා අවිජ්ජා යමක තතු එපරිද්දෙම්ම නොදන්නාකම. එතකොට යමක තතු එපරිද්දෙම්ම නොදන්නාකම කියලා කියහම මේක කීයක් ආකාරවලට යොමු කරන්න පුළුවන්ද? සසර තතු නොදන්නාකම සියල්ලම එකතු කරලා සඳහන් කළොත් සංසාරයේ ස්වභාවය දන්නේ නැහැ. මොකද්ද සංසාරයේ ස්වභාවය? මැරෙනවා, උපදිනවා. ඉපදුන සත්වයා විසින් නැවත සසර උපදින්න කරුණු හදනවා. ඒ කරුණු හදනකොට සුගතියේ උපදිනවා සමහරු, දුගතියේ උපදිනවා සමහරු. සුගතියේ ඉපදිච්ච අයත් නැවත කවදා හරි දුගතියට ඇද වැටෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා. කොඩේ රෑනක් දැකලා බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා මහණෙනි, සක්විති රජ නොවිච්ච එක කොඩෙයියෙක්වත් මෙතන නැහැ කියලා. ඒ කියන්නේ පෙර සක්විති රජෙක්. නමුත් තිරිසන් අපායේ අද පායට පෑගිලා මැරෙන කොඩෙයියෙක්. කළු කුඹි වාගේ જાතියක් කොඩෙයි කියලා කියන්නේ. ගෙරීන් කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ තරම් උසස් තැනක ඉඳලා සක්විති රජුරු මෙලවින් සමගත්තාම බඹලව දෙව්ලොව උපදින කෙනෙක්. පිරිහිලා ආයි තිරිසන් අපායට වැටිලා. මෙලව බොහෝම පින් කරගත් අය ඊටාම උසස් දිව්‍ය තලවල ඉපදිලා අවුරුදු කෝටි ගණන් දුක් සැප විඳිනවා. ඒ තරම් සැප විඳපු අයත් ඒ ආයුෂයෙන් පිරිහිලා නැවත සතර අපායට වැටෙනවා. මේක තමයි සංසාරී ස්වභාවය. කලකදී ඉහළටම යනවා. නැවත අතිශයින්ම පල්ලහැටම වැටෙනවා. ඒ සංසාර ගමන නිමක් නැති තරම් දුකයි. තිරිසන් අපායේ ඉපදිලා විඳින දුක් කන්දරාව සීමාවක් නැහැ. තිරිසන්නු විඳින දුක් අපි ඕන තරම් මේ සමාජයේ දකිනවා. දැක්කට මමත් මෙහෙම දුක් විඳින්න ඇති. මතු අනාගතේ මටත් මෙහෙම දුක් විඳින්න වෙයි කියන කාරණාවල් හිතලා තමන්ගේ ජීවිතේ
අකුසලයෙන් ඈත් කරලා කුසලයට ළඟා කරන්න උත්සාහ කරන අය බොහොම අඩුයි. අපිට වෙන්නේ නැති වෙයි කියලා තමයි කල්පනාව. එහෙම එකක් නෑ පින්නතුනි. ඒ දුකට අපි ඕන තරම් මුහුණ පායි. මුහුණ පාලක් තියෙනවා. තිරිසං සත්තු විඳින දුක්ඛන්දරාවල් නොඑක් තැන්වල නොඑක් අවස්ථාවන් වල අපිට දකින්න ලැබෙනවා. පන පිටින් යන්ත්‍ර සූත්‍ර වල දාලා කපනවා. පන පිටින් කටු වලින් අනිනවා. කොඳු නාරටියේ දිගේ යකඩ කූරු යවනවා. පන තියෙද්දිම හැම ගලවනවා. ඇස් වලට පිහිය වලින් අනිනවා. කැස් බෑවූ ඉබ්බෝ වගේ සත්තු එහෙම්මම පන පිටින් අල්ලගෙන කපනවා. මීට වඩා දරුණු දුක් තිරිසන් අපායේ සත්තු ඕන තරම් විඳිනවා. සත්ත්ව ලෝකයේ තුලම කොයිතරම් දුක් අන්දරාවල්ද. වතුරට බැස්සහම කිඹුල්, ගොඩබිමේ යනකොට කොටියෝ සිංහයෝ, සමහර වෙලාවට බිහි වෙනවත් එක්කම දරුවෝ අරන් යනවා. වතුරෙන් ගොඩ වෙනකොට කිඹුල් බඩවැල් එල්ලෙන්න බඩින් මස් කෑලි කඩලා අරගෙන බඩවැල් ඇදී ඇදී දුවනවා ඒත්. මෙහෙම දුක් කොයිතරම් තියෙනවද? මේ සංසාරේ ඇවිදින්න වෙච්ච නිසානේ මේ දුක් වලට මූණ පාන්න සිද්ධ වුනේ. මනුස්ස ජීවිතේ කොච්චර දුක් තියෙනවද? ගහනවා, මරනවා, කපනවා, කොටනවා, ගිනි තියනවා, වහකවනවා, මොන තරම් දුක්ඛන්දරාවන්ට මනුස්ස ජීවිතය තුළ අපි දුක් විඳින මූණ දෙනවද? මේක තමයි නමුත් සංසාරේ ස්වභාවය. සසර ඇවිදින්න වෙච්ච නිසා මේ සියලු දුක්ඛයන්ට මූණ පාන්න සිද්ධ වෙනවා. වතුරේ ගහගෙන යනවා. පස් කඳු වලට යට වෙනවා. මේවා ජීවිතේ ඕන තරම් අපි අහනවා දකිනවා. නමුත් සංසාරය ගැන කලකිරීම ඇති වෙන්නේ බොහොම ටික දෙනෙකුට. ලෙඩ වෙච්ච අය දකිනවා. අපිට එහෙම වෙයි කියලා කවදාවත් හිතන්නේ නැහැ. අපිට එහෙම නොවේයි වගේ තමයි හැම වෙලාවෙම හිතන්නේ. නමුත් ඊට වඩා දරුණු රෝගාබාධ වලට ගොදුරු වෙන කම්ම දන්නේ නැහැ. මරණය දැක්කහම මමත් මේ වගේම මැරෙනවනි කියලා කල්පනා කරලා Tamanට යහපතක් කරන්න කටයුතු කරන අවස්ථාව බොහෝම අඩුයි. ඇයි මේ? අවිද්‍යාව නිසා. හැබැයි තත්ත්වයේ වැටහෙන්නේ නැති නිසා. ඒකට ප්‍රධාන හේතුව ධර්ම ඥානෙ නැති නිසා. බණ අහන්නේ නැති නිසා. ධර්මයේ තුල ජීවත් වෙන්නේ නැති නිසා. කර්මය කර්මඵලයේ පිළිගන්න කැමති නැති නිසා. මෙන්න මේ අවිද්‍යාව තුලින් සත්වයා මේ සංසාරේ දුක්ඛන්දරාවකට ගොදුරු කරනවා. මහත් වූ මලයක් අවිද්‍යාව. පින්නතුනි සඳහන් කළා අනුවණකම නිසා සංසාරේ දික් කරගන්නවා. තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහාන්තුවාන. දේශනා කරනවා මෙන්න මේ මලය අවිද්‍යාව නැමැති පරම මලය විනාශ කරලා දාන්න ඕනේ. ඒතං මලං පහාන්තුවාන. ඒ මලය හන්තුවා කියන්නේ මරණවට. පහාන්තුවා කියලා කියන්නේ විශේෂයෙන් මරලා දාන්න අවිද්‍යාව. නිම්මලා හෝත බික්කවෝ. නිර්මල පුද්ගලයෙක් බවට පත් වෙන්න. කොහොමද අවිද්‍යාව නසන්නේ? කාරණාව පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. සසර පිළිබඳව වැටහීමක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වනකොට නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. නිවන් හොයාගෙන යන ගමන් මග අවිද්‍යාවෙන් ඈත් වෙන හැටි පැහැදිලි කරපු තැන. නාදිවාසීති
කෙලෙස් තමන්ගේ හිතට ආවහම ඉවසන්න එපා. ඉවසන්න එපා කියලා කියන්නේ උදාහරණයක් හැටියට කතා කළොත් අපි කියමු අපේ කට ඇතුළට වැලි ගියා කියලා. කටට වැලි ගිහිල්ලා. දැන් වැලි කටේ තියාගෙන ඉන්නවද අපි? එහෙම ස්වභාවයක් නැහැ. කටට වැලි ගියපු ගමම්ම කරන්නේ වහාම පිඹල එළියට දාන එක. කට හොදලාම දානවා. වැලි නැති වෙනකම්ම හොදනවා. ඒ ඉවසන්නේ නැහැ. අහක දානවා, වහාම අහක දානවා. අපි හිතමු අපේ කටට වැලි ගියා කියලා. අපි කටේ වැලි තියාගෙන ඉන්නවද කටට වැලි ආවොත්? වහාම අහක දානවනේ පින්නතුනි. නිකන් පිඹලා අහ කෙල ගහලා අහකට දානවා විතරක් නෙමෙයි. කට හොදලාම අහකට දානවා. එක මොහොතක්වත් ඉවසන්නේ නැහැ. කට ඇතුලේ වැලි තියනවා කියන එක. ආන් ඒ වාගේ තමයි මේ අකුසල සිත තමන් ළඟට ආවහම හිතට ඇතුල් වුණාම වහාම හඳුන ගන්න ඕනේ මේක අකුසලයක්. මේ අකුසලයේ වහාම බැහැර කරන්න ඕනේ. මොකද මේ අකුසලයේ මං හිත ඇතුලේ වැඩෙන්න ඉඩ දුන්නොත් මගේ හිත සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරනවා විතරක් නෙමෙයි හිත ආක්‍රමණය කරලා මමත් මහා පෞකාරයෙක් බවට පත් කරනවා. ආන් ඒ නිසා අකුසලයේ එනකොටම හඳුනා ගන්න ඕනේ. කරුණු කාරණා රාශියක් ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා මේ කරුණු දැන අවබෝධ කරගන්න. අපි සමහර වෙලාවට අපි හිතමු පින්නතුනේ සිල් සමාදන් වුණා. සිල් සමාදන් වුණාම අෂ්ටාංග සීලයේ දසාංග නවාංග ආදී සිල් සමාදන් වෙනකොට විශේෂ සීලය නච්ච ගීත වාදිත විසූක දස්සන මේ ආදී වශයෙන් සිල්පද කියලා අපි සමාදන් වෙනවා. නමුත් පස්සේ වෙලාවක අපිට මතක් වෙනවා එක්තරා ගීතයක කොටසක්. ඒ ගීතයක කොටසක් මතක් වීම තුල අපි ඒක ගායනා නොකර ඉන්නවා සිල් අරන් නිසා. හැබැයි ඒක තාමත් මගේ හිතේ තියෙනවා. තොලෙන් මූණන්නේ නැති වුණාට සමහරලාට ඒක හිතින් කියනවා. ඒ කියන්නේ ඉවසලයි තියෙන්නේ. ඔබ හොඳට හිතලා බලන්න. ඔබට හොරා ඒ ගීතය තොලෙන් මිමිනෙනවා. වැඩි වෙලා යන්නේ නෑ ඒකට. එහෙම වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? අර සිල්පදේ paludu වෙනවා. අපිරිසිදු වෙනවා. දැන් තේරුණාද ඉඩ දුන්න නිසා මට වෙච්ච විපත? හැම අකුසලයක්ම එහෙමයි. හැම අකුසලයක්ම ඉඩ දුන්නොත් අපිව විනාශ කරනවා. ආන් ඒ නිසා හිතට එන අකුසල් මනා සිහියෙන් ඉඳලා හඳුන ගන්න ඕනේ. හඳුනගෙන වහාම මේ අකුසලයේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ප්‍රහාණය කරලා දාන්න උත්සාහ කරන්න ඕනේ. ආන් ඒකයි කියන්නේ නාදිවාසීති. පජහති ඉවත් කරන්න. දැන් අර කටේ තිබ්බ වැලි ටික කටට ආව ගමන් වහාම ඉවත් කරලා දැම්මා. පජහති කිව්වේ ඒකයි අකුසලයේ හිතට ආව සිහිය තිබුණ නිසා අකුසලයක් බව හඳුනාගත්තා. වහාම ඉවත් කරන්න අකුසලයක් නම් පජහති. ඊළඟට සඳහන් කළා විනෝදේති. ළඟ තියන්න එපා, දුරු කරලා දාන්න. ඈතට දාන්න. බ්‍යන්ති කරෝති. විනාශ කරලා දාන්න. වෙනතනේ ඈත් කරලා තිබ්බත් ආයෙ එනවා. දුරින් දුරු කරලා තිබ්බත් නැවත පස්සේ එනවා. සර්පෙක් වගේ. ගෙදරට සර්පෙක් එනවා. මරන්නේ නෑ, අල්ලගෙන ගිහිල්ලා කොහේ හරි ඈතකට දාලා එනවා.
හැබැයි පස්සේ කාලේ ආයෙත් සර්පය එනවා. ආයෙත් ගෙනහිල්ලා දානවා. ආයෙ ටික දවසින් ආයෙත් එනවා. දුරින්ම දුරු කෙරුවත් සමහර ඒවා දුරු වෙලා යන්නේ නැහැ. පස්සේ කාලේ ආයෙත් එනවා. කාලයක් හොඳට සිල් රැකගෙන හිටපු අය පස්සේ කාලේ මහා පව්කාරයෙක් වෙනවා. අපි එහෙම අවස්ථා සමාජයෙන් ඕන තරම් දකිනවා. ශ්‍රද්ධාවෙන් ලැජ්ජ බය ඇතුව සිල් ගුණ ආරක්ෂා කරගෙන හිටපු අය පස්සේ කාලේ ලැජ්ජා බයත් නැහැ, ශ්‍රද්ධාවත් නැහැ, මහ පව්කම් කර කර සමාජයේ හැසිරෙනවා. ඒකයි සඳහන් කළේ දුරින්ම දුරු කරන්න. එහෙම නැත්තම් ඒත් එනවනම් පස්සේ කාලේ නැවත නැවත කරදර කරනවා නම් බ්‍යන්ති කරෝති විනාශ කරලම දාන්න. විනාශ කරාම ආයෙ එන්න පුළුවන් කමක් නැහැ. අවසානයේ සඳහන් කළා අනභවංගමීති නූපදින තත්වයටපත් කරන්න. ඒ ක්ලේශය නූපදින තත්වයටමපත් කරන්න. විනාශ කළා කියලා කියන්නේ ආයෙ උපදින්නේ නැහැ. හැබැයි විනාශ කරපු සමහර දේවල් පස්සේ ආයෙ හට ගන්න දේවල් තියෙනවා. ඒ සමහර ගස්කොලන් කපල දැම්මම ආයෙත් හැදෙනවා. එහෙනම් පුලුස්සලා විනාශ කරලම දානවා. මේ කෙලස් වලටත් එහෙම කරන්න කියනවා. මොකද කෙලස් කියන ධර්මතාවයන් නැවත නැවත උපදිනවා. සිහිය ප්‍රඥාව මද වෙච්ච ගමන් ආපහු එනවා. අපිව විනාශ කරන්න. දුගතිගාමී කරන්න. සසර අතරමං කරන්න. සසර දික් කරන්න. කෙලස් වලට තියෙන්නේ අවිද්‍යාවට තියෙන්නේ පුදුම හැකියාවක්. බුදුරජාණන් වහන්සේලා කී දෙනෙක් මේ සංසාරේ මුණ ගැහෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේලා කී දෙනෙකුගෙන් සංසාරේ බණ අහන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේලා කී දෙනෙක් ළඟ හික්මෙන්නේ නැද්ද? සත්පුරුෂයෝ කොච්චර මඟ පෙන්වන්නේ නැද්ද? නමුත් තාම බැරි වුණානේ සසර අතහැරලා යන්න. හොඳම උදාහරණේ මේ දේශනාව ඇතුළෙමයි පින්නතුනි තියෙන්නේ. අර තරුණයා දිසාපාමොක් ආචාර්යවරයාගෙන් කරුණු ඉගෙනගෙන තමන්ගේ බිරිඳ පිළිබඳව තියෙන අමනාපය දුරු කරලා ඒ තරුණයා තමන්ගේ පාඩුවේ තමන්ගේ කටයුතු කරගත්තා. එදා එහෙම හික්මුණත් ඒක ඔහුට දීර්ඝ කාලීන හික්මීමක් සඳහා හේතු වුණේ නෑනේ. ආන් ඒක නිසා ඔහුත් සසර දිගටම එනවා. ඔහුගේ එදා බිරිඳම ආයෙත් සංසාරේ ඔහුට හම්බ වෙනවා. හැබැයි එදා වරදම ඇය අදත් කරනවා. අදත් ඒ නිසා මොහු පීඩාවටපත් වෙනවා. එදත් සත්පුරුෂයෝ අවවාද කළා. මෙදත් භාග්‍යතුන් වහන්සේ ඔහුට අවවාද කරනවා. පින්නතුනි, ඒ ජීවිතයේ එදා තිබුණ දුක ඔහුට සම්පූර්ණයෙන් අත්හැරලා සසර ගැන කලකිරිලා මෙවන් දුකට නැවත නොපැමිණෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් ලැබුණේ නෑනේ. දැන් බලන්නකෝ මේ ප්‍රශ්නය වර්තමාන සමාජයේ කොයි තරම් තියෙනවද කියලා. මේ ස්ත්‍රී පුරුෂ ගැටලුව, අනාචාර කාරණාව. ඒ වුණාට එවන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තමන්ගේ ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන් ඒ තරම්ම අපහසුතාවයන්ට පත් වෙලා හිත් වේදනාවන්ට ලක් වෙලා ඒක හරියටම තේරුම් අරගත්තද කියලා, නැවත නැවත මේ දුක මට වෙන්න එපා කියලා තීරණය කළාද කියලා. ඔහුගෙන් වෙන් වෙච්ච ඇය ටික දවසක් යනකොට තවත් කෙනෙක් හොයා ගන්නවා. ඇගෙන් වෙන් වෙච්ච ඔහු ටික දවසක් යනකොට තවත් බිරිඳක් හොයා ගන්නවා. මුලින් විඳපු සිත් වේදනාව ඔවුන්ට මතක නැහැ. රාගයේ ගින්න, රාගික ගින්න හරි භයානකයි. නමුත් අත්හරින්න හිතෙන්නේ නැහැ.
නැවත නැවත ඒ තුලම වෙලෙනවා. එහෙමනම් අපි මේ වාගේ කරුණු අපි ධර්මයෙන් අදත් අහනවා, පෙරත් අහලා තියෙනවා. පෙරත් බුදුරජාණන් වහන්සේලා අපිට මුණ ගැහුණා කියලා මං කිව්වේ ඒකයි. ඒ පෙර මුණ ගැහිච්ච බුදුවරු අපිට කොයිතරම් දහම් දේශනා කළාද? මොනතරම් අවවාද කළාද? කොච්චර සසර මඟ පෙන්වලා දුන්නද? නමුත් ඒ අවවාදයේ තුල හරියටම කීකරු වෙච්ච නැති හින්දා, අවිද්‍යාව මරා ගන්න බැරි වෙච්ච හින්දා මේ සංසාරේ අපි ආයේ පැටලි එනවා. අනන්ත දුක් වලට ගොදුරු වෙවි මේ සංසාරේ එනවා. පින්නතේ බණ අහන කාරණාවත් ඔය වගේම තමයි. ධර්මයක් දේශනා කරනවා. ශ්‍රාවකයෝ අහනවා. දේශනා කරනවයි අහනවයි විතරයි. දේශනා කරන දේ අහලා ජීවිතේ හදාගෙන වහාම මේ සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියන උත්සාහයක් කීයෙන් කී දෙනෙකුටද ඇති වෙන්නේ? දේශනා කරන උතුමන්ටත් දේශනා අහන පින්නතුන්ටත් දෙගොල්ලටම මේ හැඟීම එන්න ඕනේ. එහෙම නැත්නම් පෙරත් ඇහුවා, අදත් අහනවා, මතුවටත් අහන්න නම් ඒකේ තේරුමක් නැහැ පින්නතුනි. කවදා හරි මේක ඉවර කරන්න ඕනේනේ. ආන් ඒ නිසා අහන ධර්මයේ මත මනාව පිළිපදින්න, පිහිටන්න, ජීවිතයට ගලපගන්න, අඩුපාඩු ටික හදාගන්න ඒ තුලින්. ආන් එහෙම නිවැරදි වෙලා කිලුටක් නැති කෙනෙක් බවට පත් වෙන්න. අවිද්‍යාව තුරන් කරලා දාන්න. නිම්මලා හෝත බික්කහු නිර්මල පිරිසිදු කෙනෙක් බවට පත් වෙන්න. සව් කෙලස් නැසලා දාන්න. සංසාරයෙන් එතර යන්න. ඒක වහාම තේරුම් ගන්න ඕනේ. අනාදිමත් කාලයක් සංසාරي මුණ ගැහුණ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයේ සීමාවක් නැහැ. මහ බෝසතාණන් වහන්සේ ත්‍රිවිධ ප්‍රනිධාන සම්පූර්ණ කරනකොට 512027 නමක් මහ බෝසතාණන් වහන්සේට මුණ ගැහුණ කියලා සඳහන් කරනවා. අපිට ඊට වඩා මුණ ගැහිලා තියෙනවා. නමුත් සසර නිමා කරගන්න බැරි වුණා. ආන් එහෙම හිතෙනකොට අපිට අපි ගැනීම ලැජ්ජාවක් උපදින්න ඕනේ. කාලයක් අපි බැනපු අය සසර දාලා යන්න ගිහිල්ලා. සමහරු අදත් මහ උතුමන්ට නිග්‍රහ කරලා කතා කරනවා. ආලවක යක්ෂයා. අදත් කතා කරන්නේ ආලවකයා කියලා. අඟුලිමාලයන් වහන්සේ අදත් කතා කරන්නේ අඟුලිමාලයා කියලා. නිග්‍රහ සහිතව කතා කරන්නේ. ඒ බොහොම ලොකු වැරදි කරපු අය වගේ. එහෙම තමයි සමාජයේ මුලින් පෙන්වුවේ. නමුත් ඒ මහා මිනි මරපු අපරාධකාරයෝ ආලෝක යක්ෂයා වගේ භාග්‍යතුන් වහන්සේට ඒ තරම්ම කරදර කරපු අය කෝ දැන් සංසාරේ යාලා. ඒ අය සතර අපායෙන් මිදිලා සංසාරයෙන් එතර වෙලා යන්න ගිහිල්ලා. නමුත් අපි තාමත් බැන ඉන්නවා. කාටද බයින්න ඕනි? කවුද බැනුම් අහන්න ඕනි කියන කාරණාව හිතුවොත් හරියට නිකන් ඒ උත්තරමිය අපිට වඩා හුඟක් පහත් තැනක ඉන්නවා වගේ අපි කතා කරන්නේ. අපිට වඩා වීරියවන්තයි, අපිට වඩා ධෛර්යවන්තයි, අපිට වඩා ශ්‍රද්ධාවන්තයි සසර ගමන නිමා කළා. ඔබත් උත්සාහ කරන්න. හැමදාම අහ ඉන්න නෙමෙයි. බණ අහලා මේ භවගාමී ජීවිතේ කෙරවල කරන්න ඕනේ කියලා තීරණය කරන්න. එහෙම තීරණය කරලා මේ සංසාරයෙන් ඈතර වෙන්න වීරිය වඩන්න. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.